साधु साधु साधु. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝට sannivedanaya කරන්නා වූ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අප සැම කෙනෙක්ම සූදානම් වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ ගාල්ලමැදිරියේ සිට. ධර්ම දේශනාවට ප්‍රථම මල්වට්ටිය ස්වාමින් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් දහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමටත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප ඊ타මත්ම ගෞරවපූර්වක ආරාධනය කරනු ලැබුවා. ගාල්ල අඟුලුගහ ඇටමැස්ස කන්ද ආරණ්‍ය සේනාසන වාසී ජාත්‍යන්තර භාවනා උපදේශක නාගානන්ද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ බෞද්ධ ආයුර්වේද මනෝකායික චිකිත්සා උපදේශක ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත නම කියන්න අවසරයි පූජ්‍යපාද හියාරේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද සාදු නාදයක්දී පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. එසේ මෙම උතුම් ධර්ම දේශනාව මුළුලුවක් වෙත sannivedanaya කිරීමට බැතිබර දායකත්වයේ දරනු ලබනවා. හියාරේ නැගෙනහිර මිනුවන් හේන කදුරුගස් හේන යන ලිපිනේ පදිංචි ලියන ආරච්චිගේ පියසේන මහත්මයා සහ දාපනදුරගේ ප්‍රේමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරනු ලබනවා. පින්නතුන් අරමුණු වශයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ දාපනදුරගේ ආර්ලිස් පියාණන් සිහිපත් කිරීමත් එවැගේම ඊරිවර හේවගේ සුමනාවතී මෞතුමිය සිහිපත් කරමින් පින්දීමටත් එවැගේම දාපනදුරගේ රංජිමල්ලි සොයුරා සහ පියනන්ද මස්සිනා චන්ද්‍රසිරි මස්සිනා ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ට පින්දීමටත් පරලෝව සැපත් ඇසිලින් මෑණියන්ට පින්දීමටත් රණවිරුවන්ට පින්දීමටත් එවැගේම දූ දරුවන් හා මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් කදුරුගස්සේන ශ්‍රී මහේන්ද්‍රාරාමාධිපති පූජ්‍යපාද හිරියමල් කුඹුරේ සුමනතිස්ස නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ත සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීම ගරාවිල ශ්‍රී සුගත විවේකාරාමේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කැන්දගොල්ලේ දයාශීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරස්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීම ත්‍රිවිධ හමුදාව වෛද්‍ය කාර්ය මණ්ඩල එවැගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම ජනාධිපතිතුමන් ඇතුළු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සැමට ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් දහම් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි, ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනය කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම සිල් සමාදන් වීම සඳහා අපි කවුරුත් තෙවරක් නමස්කාරය කියමු. साधु साधु साधु. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि
තතියංපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්භමේකේ uppajjanti නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ලක්වාසී සියලුම පින්වතුනි පින්වතියනි දැන් මේ මොහොතේදී අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ දිදුල නාලිකාව තුලින් මුළු මහත් ලක්වාසීන්ට අන්තර්ජාලය ඔස්සේ දකින ශ්‍රවණය කරන ලෝකවාසීන්ට සද්ධර්මයෙන් සංග්‍රහය සිද්ධ කිරීමටයි භාග්‍යවත් ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ජලයෙන් තුන් ලෝකයම තෙමා වදාරමින් ලොවට හිත පිනිස වැඩ පිනිස සගමොක් සුව පිනිස දේශනා කොට වදාරන්නට යෙදුණු සුවසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි අද මේ පින්නතුන් පිරිස තැන්පත් වෙලා සිටින්නේ. පින්නතුනි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් ධර්ම දේශනාවකින් ධර්ම ශ්‍රවණයකින් ලැබෙන ආනිසංස තියෙන වටිනාකම ප්‍රථමයෙන් අවබෝධ කරගනිමු. ධර්ම ශ්‍රවණය යනු නිවන් දොරටුවක්. අපි සෑම දිනාටම මේ නිවන් දොරටුවක් විවෘත වුණා කියන සිත පහදවා ගන්නට ඕන. එදා බුද්ධ කාලයේදී දඹදිව
භාග්‍යවත් තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේ සත් ධර්මය ශ්‍රී මුකෙන් දේශනා කිරීම තුළින්ම එය ශ්‍රවණය කිරීම තුළින්ම කොයිතරම් අසංඛ්‍ය ගණන් සත්වයින් දෙවි මිනිසුන් නිවන් පසක් කළාද පින්නතුනි. එතකොට මේ ධර්ම ශ්‍රවණය තුලමයි ඒ ඇත්තන්ට ශීලය වැඩුණේ, සමාධිය වැඩුණේ, ප්‍රඥාව වැඩුණේ. ඒකට හේතුව තමයි මේ බොහෝ පෙරිස් බුදු කෙනෙක් හමුවේදී මුණ ගැහෙන්නේ සංසාරය පුරාවට බොහෝ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිදින්, බොහෝ ඉන්ද්‍රිය ධර්මයන් පුරාගෙන ඇවිදින්, බොහෝ ඥානයන් සම්පූර්ණ කරගෙන ඇවිදින්, පින් පිරී ගිය ඇත්තෝ හැටියට බුදු කෙනෙක් ඉදිරිපිට මුණ ගැසෙන ඕනම කෙනෙකුට දේශනාවන දහම් බිඳ ප්‍රඥාව කරා, අවබෝධය කරා මෙහෙවන්නට ඊටාම පහසුයි. අප ඒ මඟ අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් අපේ සිංහල බෞද්ධ ජනතාව දැන් මේ මොහොතේදී ඒ ධර්මානුශාසනාවන්ට සවන් දෙන්නට තැන්පත් වී සිටින මොහොතයි. එහෙමනම් ප්‍රථමයෙන් සිහිය එළවා ගන්නට ඕන. වර්තමානය තුළ මේ මොහොත තුළ සිහි නුවණ පවත්වා ගන්නට ඕන පළවෙනි එක. අතීතයෙන් අනාගතයෙන් ඈත් වෙලා මේ මොහොතේ සිහිය පවත්වාගෙන මේ ධර්මානුශාසනාව නිවැරදිව ශ්‍රවණය කරන්න ඕන අවධානයෙන්. සුනාත ධාරේත චරාත ධම්මේ, මේ ධර්මය අසව්, මේ ධර්මය තුල එය මතක තබා ගනිව්, නැත්නම් අප ඇතුළාන්තේ ගබඩා කර ගන්නට ඕන. ඒ වගේම එය තුල හැසිරෙමින් ප්‍රායෝගිකව පුහුණුව වඩන්න යනුවෙන් අපේ අටුවාවල සඳහන් වෙන්නේ. එහෙමනම් මේ ධර්මය පුහුණු කළ යුත්තේ ශ්‍රවණය කිරීම තුලින්ම නෙවෙයි. මතක තබා ගැනීම තුලින්ද? ඒත් නැහැ. එහෙමනම් පුහුණු කිරීම තුලින් තමයි මෙහි ප්‍රතිඵල ළඟා කරගත යුතු වන්නේ. එහෙනම් මේ නිවන් දොරටුවක් අපි හැම දිනාට විවෘත වුණා. දේශනා කරන මටත් ධර්ම දේශනාව නිවන් දොරටුවක්. එහෙනම් අපි දෙපක්ෂයම නිවන් දොරටුවක් අද දවසේ විවෘත කරගනිමු කියන අදිෂ්ඨානය ඇති කරගනිමු. පින්නතුනි, ප්‍රථමයෙන් මගේ ධර්මානුශාසනාව ධම්මපදයේ බොහොම සරල චුතිසිත පිළිබඳව දේශනා වෙන ගාථා ධර්මයක් තමයි මා මාතෘකා කළේ. ඒ ධර්ම කාරණයටම අනුබද්ධිත වන අයුරින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරන ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථමයෙන් මම මේ අත්තන්ට දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ තමයි බුදුන්ගේ අවවාදය. බුදුරජාණන් වහන්සේ සෑම දිනයකදීම භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් මහණෙනි, දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ ලෝකස්මින් දුර්ලභෝ බුද්ධුපාදෝ දුර්ලභෝ khana සම්පත්තින් දුර්ලභෝ සද්ධම්ම සවණං දුර්ලභෝ පබ්බජ්ජං කියන මේ දුර්ලභ කාරණා දේශනා කොට වදාලා. දිනපතාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාළ මේ දුර්ලභ කාරණා අපි මේ මොහොතේ සිහිපත් කරන එක කොයිතරම් වටින කාරණයක්ද. දිනපතාම බුදුරජාණන් වහන්සේ මේ කාරණා දේශනා කොට වදාළේ ඇයි? මෙහි ඇති අතිශයින්ම දුර්ලභ බව වැදගත්කම නිසා තමයි මේ කාරණා නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලාට මතක් කරේ. සසර බිය ඇති කරමින් සසර ගමන කෙටි කර ගන්නට මඟ පෙන්වන්නටයි නිතරම මෙය සිහිපත් කොට වදාළේ, දේශනා කොට වදාළේ. මේ ලෝකයේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම අතිශයින්ම දුෂ්කරයි, දුර්ලභයි, අපහසුයි, අසීරුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාළ දුර්ලභ කාරණේ. ඒක අපිට බැලුව බැලමට පේන්නේ නැහැ. මොකද පින්නතුනේ, අපිට මෙහෙම බැලුවම ඕන තරම් මිනිස්සු මේ ලංකාවේ අපේ රටේ පේන්නේ. මේ ලෝකෙ කොච්චර ඉන්නවද? අපි හිතන්නේ මේක මහ විශාල ප්‍රමාණයක් කියලා. මේක මහ විශාල ප්‍රමාණයක් නෙවෙයි. සංගණනාත්මකව බලන්න සාමාන්‍ය දැනුමෙන් ලංකාවේ ඉන්නේ කීයද? කෝටි 2ක් වගේ ජනගහනයක් නේ අඩු වැඩි වෙන්නේ. එතකොට මුළු මහත් ලෝක ධාතුව තුල
කෝටි 700කට වැඩි 800කට අඩු ජන ප්‍රතිශතයක් තමයි ජන ප්‍රමාණයක් තමයි සිටින්නේ. එය පොඩ්ඩක් එහෙමයට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි සංගණනයෙන් අද තෝරාගෙන තිබෙන ජන සම්මතය. නමුත් පින්නතුනි බලන්න එක කුහුඹි ගොලක කුහුඹීන් කොච්චර ඉන්නවද කියලා. වේතුඹසක වේයන් කොච්චර ඉන්නවද බලන්න. අපිට ඉන්නේ ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්ද කවදාවත්? බෑ. කුහුඹි ගොලක ඉන්න කුහුඹීන් ප්‍රමාණය හුඹහක සිටින වේයන් ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඔය තිරිසන් අපාය විතරයිනේ අපි මේ කතා කරන්නේ. සතර අපායෙන් එක තැනක් එක කොටසක් මම මේ කිව්වේ. මනුස්ස ජීවිතය ඇරෙනකොට කොයිතරම් සත්ව සංඛ්‍යාවක් මේ විශ්ව ධාතුව තුළ සිටිනවාද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ මිනිස්සයා අතිශයින්ම දුර්ලභ බව තේරෙනවා. දැන් අපේ මේ නිවසක් අවට ප්‍රදේශයක් අවට සිටින තිරිසන් සතුන් හිතා ගන්නවත් බෑ. ඇහැට නොපෙනෙන මානෙ ඉඳලා ඇහැට පේන තත්වය දක්වාම ඉන්නේ තිරිසන් අපායේ. ඊළඟට මහ මුහුදේ ජලයේ වායුවේ දූවිල්ලේ අවකාශය තුල ක්ෂුද්‍ර ජීවි ඔය වෛරස් බැක්ටීරියා කියලා කියන්නේ ඔය ජීවි කොට්ටාසමයි තිරිසන් අපායටමයි අයිති. තවත් සුවිශේෂී කාරණයක් තියෙනවා මතක් කරන්න. මේ අපි ඉන්නවනේ බඹයක් පමණ මේ ශරීරය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකම තමයි ලෝකය කියන්නේ. මේකම තමයි පුන්න වච්ච කුටීවිය පිරුණු අසූචි වලින් පිරුණු වැසිකිලියක් වගේ මේක. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කුණප කොටස් 32කින් සකස් වුණු ශරීරය පින්නතුනේ පිරුණු වැසිකිලියක්. මෘත ශරීරාගාරයක් සොහනක් වගේ. බලන්න 80 කුලයක පණුවන් වාසය කරන්නේ කොහෙද? අපේ ශරීර කූඩුව තුළ. එතකොට මේ 80 කුලයක පණුවන් කිව්වම අපිට එක වර්ගයක එක පණුවයි නෙවෙයිනේ. පණුව කියනවා. ඒ නිසා මෙහි වාසය කරන පණුවන් ප්‍රමාණයම කෝටි ගණනකට වඩා වැඩි. අපි දන්නේ වර්ග දෙක තුනයි. නමුත් වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, ඒ වගේම ශුද්‍ර ජීවී විද්‍යාව ඉගෙන ගත්ත අය මේ කාරණා දන්නවා මීට වඩා. අපි සාමාන්‍ය ජනතාවට දැනුම නැහැ. ඒ නිසා මේකේ ඇත්තටම විද්‍යාත්මකව ගත්තම පුදුම සත්ත්ව සංඛ්‍යාවක් ශරීරයක් තුල වාසය කරනවා. මිනිස්සෙකුගේ පමණක් නෙවෙයි. තිරිසනුන්ගේ පවා ශරීරයක් තුල ඒ සත්ත්ව සංඛ්‍යාව වාසය කරනවා පින්නතුනේ. තිරිසන් ශරීරවලත් කුඩා අනු කුඩා තිරිසන් ශරීරවලත් ඒ සත්ත්ව ප්‍රමාණය වාසය කරනවා. 80 කුලයක පණුවන්. ඒක නිකන් කතාවක් නෙවෙයි. ඒ වගේම මේ හැම මතු පිට බැලුවත් අන්වීක්ෂයක් අරගෙන මේ හැමේ තියෙන රෝම කූප විශාලත්වයට පත් කරමින් දකින්න පුළුවන් ආකාරයට ඒ බලන අන්වීක්ෂ වලින් අද සොයාගෙන තිබෙනවා සම මතු පිටම මහා කැලයක ඉන්න කුඩා කෘමි සත්තු වගේ ඒ අයට කැලේ වගේ තමයි අපේ රෝම කූපය. අනේ තරම් ලොකුයි. අපිට පුංචිනේ. ඉතින් අපිට ශුද්‍ර ජීවී පේන්නේ නැහැ. ඒක කුඩා අනු කුඩා මට්ටමේ. ඒ නිසා ඒ තරම් සත්වයන් හැමේ ඉඳලා ඇට මිදුළු දක්වාම ඉන්නවා. ඔන්න තිරිසන් අපාය. එතකොට මනුෂ්‍ය ශරීර කෝටි 700 ගානෙත් ඉන්නවා. තිරිසන් සතුන්ගේ ශරීරවලත් මේ ටිකේ ඉන්නවා. නොපෙනෙන වාතයේ පවා මේ තිරිසන් අපායේ ඉන්නවා. ඔක තමයි තිරිසන් අපාය. මම විස්තර කරන්නේ නැහැ ඊට වඩා. මොකද ධර්මයේ කාරණේ තවත් දිග වෙන නිසා. ඒ වගේම പ്രേත අපාය බලන්න. විමානවත්තු പ്രേතවත්තු වල සඳහන් වෙන අයුරින් තිරිසනුන්ට වඩා പ്രേතයින් වැඩි. ඒක වෙනම මානයක් වෙනම තලයක් මේ අප ලෝකයේ තුලමයි පවතින්නේ. හැබැයි මේ අපට විශේෂ වෙන ත්‍රිමාන ලෝකයේ තුල නෙවෙයි. එයින් ඔබ්බේ තියෙන මානයක් තුල. මේ පරිසරය තුලමයි හැබැයි වෙනම මානයක් නිසා අපිට ගවේෂණය වෙන්නේ නැහැ. දිවස උපදවාගත් දිව්‍ය චක්ෂු අභිඥාලාභී උත්තමයෙකුට දැකිය හැකි. අනිත් අයට අපිට පේන නම් පෙරේත අපාය අපි මෙහෙම ඉන්නේ නැහැ. අපිට ඉන්න බෑ නේද? එහෙනම් අපි බය වෙලානේ. එහෙම පෙන්눔 කරන්නේ නැහැ. සාමාන්‍ය පියවියට. ඒ වගේම අසුරනිකාය එයත් පවතින එකක්. අටමහා නරකාදී පෘථිවිය අභ්‍යන්තරයේ මැදේ පවතින එකක් විදිහට සඳහන් වෙන්නේ. මේ විදිහට මේ සතර පායට යන පිරිස පින්නතුනි අපි ගණන් බැලුවොත් හිතා ගන්න පුළුවන්ද? එහෙනම් මේ සතර පායේ ඉන්න පිරිස හිතා ගන්න බෑ. මේකට ලස්සන උපමාවක් සංයුත්ත නිකායේ මනුස්ස චුති සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා තමන් වහන්සේගේ මේ නියසිල මත නියපොත්ත නියසිල
අපි කියන්නේ ශ්‍රී හස්තයේ නියසිල මත පස්බින්දක් රඳවාගෙන විමසනවා මහණෙනි මගේ මේ නියසිල මත තියෙන පස්බින්දද මහත් වන්නේ මේ මහා පෘථුවියද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඉතින් දෙන පිළිතුර අපිට කියන්න දෙයක් නෙවෙයිනේ. අපි උනත් දෙන පිළිතුර මහා පෘථුවිය කුමක්ද? නියසිල මත තියෙන පස්බින්ද කුමක්ද නේද? කිසිසේත්ම සංසන්දනය කළ නොහැකි. කිසිසේත්ම සමාන කළ නොහැකි. එහෙනම් අන්න එවැනි ඒ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි. ඔන්න ඔය වගේ තමයි මේ ජීවිතයෙන් මතු මරණයට පත්වන සත්වයින් අතර පෘථුවිය තරම්ම උපමා කළොත් යන තරමක් යන ප්‍රමාණයක්ම යන්නේ කොහෙටද? සතර අපායටමයි. යන්නේ කොහෙටද? සතර අපායටමයි යන්නේ. ඒ වගේම පින්නතුනි මේ නියසිල මත රැඳෙන පස්බින්ද වගේ සුළු පිරිසයි සුගතියට පැමිණෙන්නේ. එහෙමනම් බලන්න සුගතිය කියන්නේ මොකද්ද? කාම සුගතිය තියෙනවා. ඒක තමයි සුගතිය. රූප අරූපත් සුගතියට අයිති. එතකොට කාම සුගතිය කාම දුගතිය කියලා හොයනවා අපාය පැත්ත කාම දුගතිය. කාම ලෝකයට අයිති. ඉතින් කාම සුගතිය තමයි මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක 6. ඊළඟට බ්‍රහ්ම ලෝක 16ත් සුගතියට අයිති. එතකොට මේ මනුෂ්‍ය ලෝකයටත් දිව්‍ය ලෝක 6ටත් බ්‍රහ්ම ලෝක 16ටත් ඉන්න පිරිස නියපොත් උඩ තියෙන පස්ඩිංග වගේ. සතර පායේ ඉන්න පිරිස කොයි වගේද? මහා පෘථුවිය වගේ. දැන් වෙනස තේරෙනවද? ඔය කාරණේ බැලුවොත් මිනිස්සුયો කීයද ඉන්නේ? කෝටි 700යි. දෙවිවරු එච්චරවත් ඉන්නවද කියලා දන්නේ නැහැ. මොකද යන්නේ නැහැනේ දිව්‍ය ලෝකෙට. දැන් අපි දිව්‍ය ලෝකෙට යන්න හිතාගෙන ඉන්නවා නම් ඒක එහෙම නෙමෙයි. යන්න හිතාගෙන ඉන්නේ කොහොඳයි අපායට යනවට වැඩිය. නමුත් පින්නතුනි එහෙම ලේසියෙන් දිව්‍ය ලෝකෙට යන්න බෑ. අද සමාජ මිනිස්සු මැරෙන්නේ කොහොමද? ජීවිත ආසාවෙන්, මරණ බයෙන්, අනේ මගේ දරුවෝ, මගේ දේපල, මගේ ඥාති, මගේ දේවල් මට යන්න බෑ. මාව මරණ දෙන්න එපා. මාව බේරගන්න. මේ වගේ අදහසකින් නැත්තම් සිහි විකල් වෙලා, ඒ වගේම සිහි මුලා වෙලා, අවසිහියෙන් අමනුෂ්‍ය ආකර්ෂණ සිද්ධ වෙලා විකාර වෙලා වෙන්න පුළුවන්. නොඑක් අයුරින් මැරෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසලයන්ට අදාළ චේතනා තුලින්. එහෙම මරණයටපත් වෙන කිසිම කෙනෙක් සුගතියට යාවි කියලා අපි හිතනවද? නෑ, දුගතියටමයි ගමන් කරන්නේ. එතකොට පේනවනේ තෘෂ්ණාවෙන්, ආසාවෙන්, ගෙවල් දොරවල්, දරුවෝ, ඥාති, ඉඩ කඩන් දේපල වලට ආසාවෙන් මැරුණොත් പ്രേත අපාය. ඒ වගේම පින්නතුනි යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ඒ වගේ භයානක අකුසල කර්මයක් අවසන් මොහොතේ සිහියට නැගිලා මරණයටපත් වුනොත් නරක ආදී වලට ගමන් කරනවා. තරහකින්, වෛරයකින්, ද්වේෂයකින් මරණයටපත් වීම බොහෝ දුරටම අසුරනිකාය සොයා ගන්න. බය, මෝහය, තැති ගැනීම, මුලාව, සිහි විකල් වීම වගේ දෙයකින් මරණයටපත් වීම තුළ තිරිසන් අපායට තමයි පැමිණීම ඉඩකඩ තියෙන්නේ. මෙන්න මේ සතර පායට යන්නේ මේවැනි ඊට අනුගත ඊට ගැළපෙන කර්ම සිතිවිලි වලට සාපේක්ෂව. මේක තමයි ධර්මතාවය පින්නතුනි. අපි මෙතන ඉන්න ටික ගත්තත් මෙතන ඉන්න ටිකෙනුත් 99%ක් බර කොයි පැත්තටද යනවා කියන එක නෙමෙයි මම මේ කෙලින්ම කියන්නේ. බර සතර පායට මා ඇතුළුවම සෝවාන් මාර්ගයට පැමිණියේ නැත්තම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ සතර පාය මහගෙදර වගේයි කියලා. අනිවාර්යෙන් යනවනේ මහගෙදර ගිහින් එන්න නේද? මව්පිය බලලෙන්. ඒ වගේ තමයි. ඒ තරම් මේ සසර භයානකත්වය තේරුම් ගන්නට තමයි භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය මේ තරම් දුෂ්කරයි, දුර්ලභයි කියලා දේශනා කොට වදාළේ. පින්නතුනි මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්නේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මවල නෙවෙයි. බලහත්කාරයෙන් නෙවෙයි. ඒ වගේම අපිට මේක ඉබේ පහළ වුණාද? ඒත් නෑ. ඕපපාතිකවාව නෙවෙයි. අපි පෙර සංසාරේ කරගත්ත කුසලයන්ට විපාකයන්ට අනුරූපව අපිට ඊටාම අංග සම්පූර්ණ අඩුපාඩු නැති වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය හම්බ වුණා. කල්යාණ මිත්‍ර සම්පත් ලැබුණා.
සත් ධර්ම ශ්‍රවණය ලැබුණා. දුර්ලභ කාරණා පිළිවෙලින් බැලුවොත් එකින් එක එන්නම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයකටත් වඩා සම්මා සම්බුදු කෙනෙකුගේ පහළවීම ඊටාම දුෂ්කරයි දුර්ලභයි. මිනිස්සෙක් වෙලානේ බුදු කෙනෙක් වෙන්නේ. මිනිස්සෙක් වෙන්න අමාරු නම් බුදු කෙනෙක් වෙන්නේ කොහොමද? මිනිස්සෙක් දසපාරමිතා, දසෝපපාරමිතා, දස පරමත්ත පාරමිතා පූර්ණේ කරලා අවම වශයෙන් සාරා සංකේය කල්ප ලක්ෂයක්වත් පෙරම් පුරන්නට ඕන බුදු කෙනෙක් වෙන්නේ. ඒක කොයිතරම් දුෂ්කර කාරණයක්ද දුර්ලභ කාරණයක්ද කියන බව පින්නතුන් හොඳ ආකාරව දන්නවා. එහෙමනම් අපිට මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලය මේක හරිම භාග්‍යවන්ත වාසනාවන්ත යුගයක් අපිට මේ ලැබිලා තියෙන්නේ. බුදු සසුන පවතින රටක පවතින ප්‍රදේශයක බෞද්ධ මව්පියන්ගේ දරුවෝ වෙලා උපදින්න ලැබීම තමයි ප්‍රතිරූපදේශ වාසය. මේක මහා පිනකින් ලැබෙන ලාභයක්. ඉතින් මේ පිනකින් ලැබෙන ලාභය කොයිතරම් දුර්ලභද, කොයිතරම් වටිනවද, කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියලා අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. සත් ධර්ම ශ්‍රවණය මේ සියල්ල ලැබිච්ච කෙනෙකුට විතරයි තථාගත ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. අද ලෝකෙ කොයිතරම් දේවල් අහන්න තියෙනවද? සහස්සමපිචේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං ඒකං ධම්ම පදං සෙය්‍යෝ යං සුත්වාවප සම්මති. මේ ධම්මපදයේම බුදුරජාණන් වහන්සේ වදාරපු ගාථා. දහසක් අපිට වචන අර්ථ ගාථා કોઈ ඇහුවත් වැඩක් නැහැ. අර්ථවත් ධර්මයෙන් යුක්ත හිත නිවෙන සසර ගමන කෙටි කරන සමාධි ප්‍රඥා වැඩෙන සගමොක්සුව පිනිස පවතින යම් වචනයක් යම් අර්ථයක් ඇහෙන්න ලැබෙනවා නම් ඒ එකම දේ අර දහසක් අහනවට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක දේශනා කළා. එහෙනම් අපිට මේ ඇහෙන්නේ දහම. අද මේ දහම ඇහෙන යුගයක්. මේ යුගය තුළ ඇසෙන දහම හොඳින් තේරුම් අරගෙන පිරිසිදු දහම හොඳින් බේරා තෝරාගෙන අපි ඒ අනුව ජීවිතය පුහුණු කරමින් අදාදම පින් කරගෙන අදාදම කුසල් වඩාගෙන අදාදම පුහුණුව තුළින් ප්‍රඥාව ඇති කරගෙන සාර්ථක ප්‍රතිඵල ධර්මයේ තුලින් ලබා ගන්නට අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මේ දුර්ලභ කාරණා මතක් කිරීම තුලින් අපිට ගන්න තියෙන සාරාංශය. එhmenan මා මුලින් දේශනා කළ ගාථා ධර්මයේ අර්ථයත් මේකටම අනුබද්ධිතයි. ඒ ගාථාවත් ධම්මපදයේ සඳහන් වෙන්නේ මණිකාර කුලුපගතිස්ස තෙරුන් වහන්සේ අරභය බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාව. ගබ්බ මේකේ uppajjanti නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. මරණයටපත් වෙන පුද්ගලයන් චුතිසිත අනුව යම් කෙනෙක් මාතු ගර්භයේ උපදිනවා. තවත් කෙනෙක් පව් කරපු හේතුව චුතිසිතට ඇවිල්ලා නිරයට ගමන් කරනවා, නරක ආදී වලට ගමන් කරනවා. තවත් කෙනෙක් Taman කරගත්ත කුසල සිත් අවසාන මොහොතේ සිහි වෙලා සුගති වලට ගමන් කරනවා. සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. සියලු ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කළ ඒ අති ශ්‍රේෂ්ඨ උත්තමයින් නිවන කරා ගමන් කරනවා. හරි කෙටි තේරුම තේරෙනවා මේ ඇත්තන්ට. සරලයි. ඉතින් මෙතන කියන්නේ චුතිසිත ඒ පුද්ගලයන්ට සාපේක්ෂව වැඩ කරන ආකාරය. දැන් අපි හතර මෙතන ඉන්න ගොල්ලන්ගෙනුත් හතර කොටකට යනවා. හැබැයි හතරවෙනි කොට ටිකක් අමාරුයි. ඒක තමයි කරගන්න උත්සාහ. ඒක අපි ඔක්කොම එතෙන්ට යන්න උත්සාහ කළොත් අන්න ඒක තමයි ශ්‍රේෂ්ඨ. පළවෙනි කොටත් නරක නෑ මාතු ගර්භයකට යන එක. නමුත් ඉදිරියේදී ශාසනය එන්න නැති වී යන කාලේ මාතු ගර්භයකට යන එක අර මහා අකුසලයකින් උපදින තැනක තරම් දුකක් නැති වුණාට ඒකත් නොසුදුසුයි. අපායට යන එක කොහොමත් බයයි. ආයි ගොඩේමක් හිතනවද? ලේසියෙන් සතර පායට ගියොත් හිතන්නවත් අමාරුයි ගොඩේමක්. විශේෂයෙන්ම තිරිසන් අපාය තමයි භයානකම පින්නතුනි. වැඩියෙන්ම අසීරු තිරිසන් අපාය. වැඩියෙන්ම භයානක මොකද හේතුව ඔවුනෝන් එකිනෙකා මරාගෙන කමින් ජීවත් වන සතුන් අවසාන මොහොත චුතිසිත ඊටාම නරක විදියට තමයි
මරණයටපත් වෙන්නේ. නරක සිතකින් මරණයටපත් වෙන්නේ. අකුසල් සිතකින් මරණයටපත් වෙන්නේ. දූෂිත මනසකින් යුක්තවයි මරණයටපත් වෙන්නේ. කුසල් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ අය ගමන් කරන්නේ නැවත නැවතත් ඒ අපාය පද්ධතිය තුළම ඒගොල්ලෝගේ සසර ගමන සකස් වෙනවා. කලාතුරකින්ම තමයි ඊ타ත්ම අසීරුයි පින්නතුනි කෙනෙක් ගොඩ එනවා කියන එක. ඒක හරි දුෂ්කර දුර්ලභ කාරණයක්. ඒ වගේම මේ ගාථා ධර්මය පැහැදිලි කරන්නට හේතු වුණු නිධානය මා කෙටියෙන් පවසලා අපි ධර්ම කරුණු ටිකක් කාල වේලාව අනුව දේශනා කරනවා. මණිකාර කුලුපගතිස්ස තෙරුන් වහන්සේගේ කතාව. මේ මණිකාර කුලුපගතිස්ස තෙරුන් වහන්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේ නමක් හැටියට ඉඳපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මණිකාර කුලුපගතිස්ස උනේ මණික් කරුවාට කුලුපගයි හිතවත් වුණා කියන අර්ථයෙන්. මේ මණික් කරුවා කියලා කියන්නේ උන්වහන්සේට බොහෝම ලැබිව බොහෝම සදහැසිතින් අවුරුදු 12ක් තිස්සේ නොනවත්වාම දහවල් පින්ඩපාතය දහවල් දාණය පූජා කරපු පවුලක් තමයි මේ මණික් කරුවාගේ පවුල. අද කාලෙත් එහෙම අපිටත් එහෙම තියෙනවනේ. හැමෝටම ස්වාමීන් වහන්සේ නමකට විශේෂ සසර බැඳීම නිසා හිතයිසී භාවයෙන් සලකන ගිහි පිරිස් ඉන්නවා. ඒක එදත් තියුණා අදත් තියෙනවා. සමහර විට ඥාති නොවන අය. ඒ කාලෙත් මේ රහතන් වහන්සේ නමක් බව ඉතින් සමහර විට නොදැන තමයි උන්වහන්සේ රූපයෙන්වත් කතාවෙන්වත් ස්වභාවයෙන්වත් අඳුනගන්න බැහැනේ. රහත් බව කියන්නේ මානසික පරිවර්තනයක්. කායික වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා රහත් කෙනාගේ රූපය තුළ ඒක සඳහන් වෙන්නේ නැහැ. ඒක අපිට එහෙම මනින්න බෑ. ඒ නිසා ඒක අවබෝධයෙන් දැකිය යුතු ක්‍රමවේදයක්. ප්‍රඥාවන්තයෙකු විසින් හඳුනාගත යුතු ලක්ෂණයක් තමයි රහත් බව කියන්නේ තව කෙනෙකුගේ. ඒක ප්‍රකට වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ උන්වහන්සේ දින ගණන් නෙවෙයි මාස ගණන් නෙවෙයි එක දිගට අවුරුදු 12ක් එකම නිවසට පිණ්ඩපාතය දානේ සඳහා වැඩම කර දෙන ආරාධනාව අනුව නිකන් ආව නෙවෙයි. ඒ තරම් උන්වහන්සේට ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් සලකපු පිරිසක් තමයි මේ පිරිස. දිනක් උන්වහන්සේ මේ නිවසට පිණ්ඩපාතේ වැඩි අවස්ථාවේ දානෙට වැඩි අවස්ථාවේ ඒ මණික් කරුවා ඒ මණික් කරුවා සහ භාර්යාව දානය සඳහා කුමක් හෝ ඒ මාංශ හෝ මොන හරි මත්ස්‍ය වර්ගයක් පිළියෙල කරමින් ඉඳලා යතේ ලේ ධාතුව රුධිරය ගෑවිලා තිබුණා. දානය සඳහා ඉතින් ඒ කාලෙත් එක එක ඒ ආහාර වර්ග පූජා කරපු බව සමහර කතාන්තරවල සඳහන් වෙනවා. ඉතින් මෙහිදී ඒ පූජාවට අනුව එසේ රුධිරය තැවරිච්ච අත්වලින් මේ මණික් කරුවාගේ ළඟ තිබුණු මණිකක් කොහොම හරි අතෙන් අල්ලලා පැත්තකට කරා. පැත්තකින් තිබ්බා. ඒ මණිකෙහි රුධිරය තැවරුණා. ලේ ධාතුව ගෑවුණා. මේ නිවසේ හිටියා ඇති කරන ලද කොස්වාලිහිනියෙක්. මේ කොස්වාලිහිනියා ඉතින් අර කුරුල්ලන්නේ මත්ස්‍ය මාංශ අනුභව කරන සත්වයින්නේ. ඒ නිසා ඒ සත්වයින් ලේ ගඳට ලේ පුසුඹට යනවා. ගිහිල්ලා අර මණික කොස්වාලිහිනියක් ගිල දැමුවා. මේක තමයි සිද්ධ වුණේ කතාව. එසේ මණික ගිල දැමූ නිසා මේ මණික් කරුවා නිවස පුරා දැන් ඔබ බැලුවා මණික පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නිවසේ වැඩ ඉන්න. භාර්යාව දානේ පිළියෙල කරනවා. අනිත් අය සිටිනවා. මේ වෙලාවේ මෙහි බලලා භාර්යාවගෙනුත් ඇහලා එහෙන් මෙහෙන් අහලා හොයලා බැලුවම කවුරුවත් මණික දැකලා නැහැ. ස්වාමීන් වහන්සේගෙන් ඇහුවම මණික දැක්කද කියලා උන්වහන්සේ කිව්වා මම මණික දුටුවා. එතකොට ඒ දැන් උන්වහන්සේ දැකලත් තියෙනවා අනිත් අය දැකලත් නැහැ මණිකත් නැහැ. මේ පුද්ගලයාට යම් සැකයක් ඇති වුණා. ඇති වෙලා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඔබ වහන්සේ මේ මණික ගත්තා නේද? මේක නැහෙනේ කියලා. ਪਰ උන්වහන්සේ කිව්වා නෑ මම මණික ගත්තේ නෑ. මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි. මම එය දැක්කා විතරයි මම ගත්තේ නෑ. එහෙනම් දැක්කනම් ඒකට මොකද වුනේ කියලා අහුවම උන්වහන්සේ ඒකට උත්තරයක් දෙන්නේ
නෑ. ඇයි උත්තරයක් නොදෙන්නේ? එහෙමනම් අර කොස්වාලීනියාව මරලා මණික ගනීවි. බලන්න කරුණාව පින්නතුනි. රහතන් වහන්සේ නමක් හැටියට ඒ අති පරිසුද්ධ හදවත තුළ ඇති වුණු කරුණාව. Taman චෝදනාවට ලක් වෙච්ච අවස්ථාවකදී වුණත් තමන්ගේ ජීවිතයට අනතුරක් පැමිණියත් උන්වහන්සේලා බොරු කියන්නේත් නැහැ. උන්වහන්සේලා තිරිසන් සතෙක් පාව දෙන්නේත් නැහැ. බලන්න කොයිතරම් ශ්‍රේෂ්ඨ අපිට හිතා ගන්න බැරි ගුණ සම්ප්‍රදායක් රහතන් වහන්සේ නමකට තියෙනවද? එහෙනම් බුදු ගුණ කෙසේද කියලා අපිට ශ්‍රද්ධාවෙන්ම තේරුම් ගන්න. බුදු ගුණ කොහොමද මේ රහතන් වහන්සේ මෙහෙමනම්. ඉතින් මම එතනදී ගුණය හරියට දැක්කා අත්දැකීමෙන්. අපි ඒක කතාව කියවනකොට අපිට කඳුළු වෙනවා ශ්‍රද්ධාවට. ඉතින් උන්වහන්සේ ඉන්න අනතුරුව උන්වහන්සේගෙන් සැර කරලා ඇහුවා ඒත් කිව්වේ නැහැ. එහෙම වෙලා උන්වහන්සේට වද දෙන්න පටන් ගත්තා. පින්නතුනි කඹයක් ගෙනල්ලා ගෙලට දාලා අඹරලා ගැට ගසලා තද කරමින් දෙපැත්තට ඇදලා අහනවා කියන්න ඇත්ත කියන්න මේ මණික ගත්තා නේද? උන්වහන්සේගේ නාසයෙන් කන් වලින් ලේ රුධිරය ගලන්න පටන් ගත්තා. ඒත් උන්වහන්සේ ප්‍රකාශ කළේ නෑ මණික උන්වහන්සේ ගත්තේ නෑ. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කළේ නෑ කොස්වාලීනියා ගිලපු බව දැක්ක කියලා. කොහොමද උන්වහන්සේගේ මොෙන් කන් වලින් නාසයෙන් රුධිරය වැටෙනකොට ඒ රුධිරය ලෙව කන්නට එතෙන්ට ආවා කොස්වාලීනියා. රුධිරය පුසුඹට ආයි එතෙන්ට. ඒ ආපු වෙලාවේ මේ මණික් කරුවාට තරහ ගොසින් කොස්වාලීනියාට දරුණු පාපහරක් ගැසුවා. අනේ පින්නතුනි කොස්වාලීනියා විසි වෙලා ගිහිල්ලා වැදිලා මරණයටපත් වුණා. එච්චර දරුණු තරහක් ඇති වෙච්ච වෙලාවේ නේද? සාමාන්‍යයෙන් එක වෙන්න පුළුවන් නේ. අනිසේ මරණයටපත් වුණාම ඒ බව දුටු මේ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ මණික් කරුවාට නවතින්න කියලා අර කොස්වාලීනියාගේ කුස බලා බලන්න කිව්වා. මැරිච්ච සතෙකුගේ කුස බලන්න තහනමක් නෑ. මැරිලි ඉවරයි මృత ශරීරයක්. එයාගේ විඥානයේ චුති වෙලා ඉවරයි. තව කොහරි ඉපදිලත් ඇති. චුති පටිසන්ධි චිත්තක්ෂණයයිනේ. ආයු කාලේ ප්‍රතිසන්ධිය දක්වා. වෙන කොහේ හරි වෙන භවයක හෝ තත්වයක ඇති. ඒ නිසා මණික ඒ වෙලාවේ හම්බ වුණා කුසපරල බලනකොට. අනේ දැන් මේ මණික් කරුවාට හිතා ගන්න බෑ තමන් කරගත්ත පාපය. තමන් කෙරු අපරාධය. තමන්ට ආපු ඒ ද්වේෂ සහගත සිත අවුරුදු 12ක් දානේ දීලා අවුරුදු 12ක් විශ්වාස කරමින් අවුරුදු 12ක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලැබමින් කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කළත් මොකද වුනේ කියලා මෙතුමා කල්පනා කරමින් හඬන්න වැළපෙන්න පටන් ගත්තා. සමාව ගත්තා. නමුත් උන්වහන්සේ කරුණාවෙන් සමාව දුන්නත් විශ්ව ධර්මතාවය තුලින් කර්මය තුලින් සමාවක් ලැබෙනවද පින්නතුනි? කවදාවත් ලැබෙන්නේ නැහැ. රහතන් මෙරීම ආනන්තරේ පාප කර්මයක්. උන්වහන්සේ ඒ පීඩාවෙන්ම උන්වහන්සේ පීඩාවටපත් වෙලා රෝගී වෙලා පසුව උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. උන්වහන්සේට ඉතින් මරණය පිරිනිවන් පෑමනේ. මේ පුද්ගලයාට මොකද වුනේ? මේ පුද්ගලයා මේ ගැන හොල්ල ටික දිනක් ඉඳලා හරියට කන්නේ බොන්නේ නැතුව ඉඳලා ඒකෙම රෝගී වෙලා එයා මරණයටපත් වෙලා ගිය තැන කියන දෙයක් නැහැනේ. තේරෙනවනේ. නරක ආදීට ගමන් කළා. ඒ භාර්යාව ස්වාමීන් වහන්සේට වද දෙද්දි කරදර කරද්දි පවා ඒකට විරුද්ධ වුණා. එයා ඒකට එකඟ වුණේ නැහැ. එයා කිව්වා අනේ උන්වහන්සේ නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. මේක කරන්න එපා කියලා. ඒ නිසා භාර්යාව මේ පාපයට හවුලුනේ නැහැ. ඒ භාර්යාව අවුරුදු 12ක් දානි වල දුන්නා. කොච්චර පින් කරපු කෙනෙක්ද? ඒ භාර්යාව ඒ පින් සිහි කර කර ඒ කුසල් සිතින් පසු ජීවිත කාලයේම වයසට යනකම් ඉඳලා ජීවත් වෙලා යා මරණයටපත් වෙලා ගියේ දේව ලෝකයට, දිව්‍ය ලෝකයට. අර කොස්වාලීනියා පින්නතුනි බුදුරජාණන් වහන්සේ තමයි මේක මතු කරලා දේශනා කළේ. ඔය කොස්වාලීනියා කොහොම හෝ යාගේ අකුසලයේ අවසන් වෙලා තිබිච්ච අවසන් ආත්මයේ කොස්වාලීනියා වැදිනු පාපහරින් මරණයටපත් වෙලා චුතිසිත ප්‍රතිසන්දිය ආරන් තියෙන්නේ මේ භාර්යාවගේ කුස තුල. එයා එතකොට මේ මිනිස්සයත් එක්ක දරුවෙක් හදන්න යෙදවිලා සිටින්නේ නැති. ඒ දින කීපය තුල හරියටම කලලයට විඥානය තුල වෙලා තියෙන්නේ ඒ කොස්වාලීනියාගේ විඥානය. බලන්න ඒකත් සිදුවෙන ආකාරය. ඒක තමයි මේ
කතාන්තරය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ එදා ධම්සභා මණ්ඩපයේහි භික්ෂූන් වහන්සේලා ඇතුළු ධර්ම ශ්‍රවණා බිලාසීව සිටින සියලු සදැහැති ජනතාවට මේ මූලික කරගෙන ගබ්බ මේකේ උපජ්ජන්ති කෙනෙක් මාතු ගර්භයට පැමිණෙනවා නිරයං පාපකම්මිනෝ පෞකලාය ඒ අකුසල චේතනාව අවසන් මොහොත තුල පැමිණීම නිසා නිරයට ගමන් කරනවා සග්ගං සුගතිනෝ යන්ති කුසල් දහම් කරගත් අය ඒ අවසන් මොහොත තුල ඒ කුසල් දහම් සිහිපත් කර ගැනීමට සමත් වීම තුලින් ස්වර්ගයට සුගතියට ගමන් කරනවා පරිනිබ්බන්ති අනාසවා ආශ්‍රවයන් නැති කරපු කෙලෙසුන් නැති කරපු සසර උපදින්න හේතු නැති කරපු අය උතුම් නිවනටපත් වෙනවා කියලා ධර්මයෙන් අනුශාසනා කළා. ධර්ම දේශනාව අවසන් වෙනකොට බොහෝ දෙනෙක් සතර මඟ සතර ඵලයන්ට පැමිණුණා කියලා ධම්මපදට්ට කතාවේ සඳහන් වෙනවා. මේ ධර්ම දේශනාව වගේම අපිට චුතිසිත ගැන ටිකක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ චුතිසිත යහපත් කර ගැනීමටයි බෞද්ධයින් වන අප අවම වශයෙන් උපරිම වශයෙන් අපි කටයුතු කළ යුතු වන්නේ. උපරිම වශයෙන් නම් අපිට සෝවාන්වත් වෙන්න තිබුණා නම් තමයි හොඳ. අවම වශයෙන් චුතිසිතවත් හදා ගන්න පුළුවන් නම් එයත් හොඳයි සංසාරේ දුක් විඳින තැනකට යනවට වඩා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ අපිව දිව්‍ය ලෝකේ යවන්න නෙවෙයි. බ්‍රහ්ම ලෝකේ යවන්න නෙවෙයි. අනාදිමත් කාලයක පටන් ඉපදී මෙරි ඉපදී අනන්ත දුක් විඳගෙන එන මේ සංසාර ගමනේ අසරණ සත්වයින් හැටියට අපි මේ ලැබූ හොඳම නවාතැනයි. එහෙමනම් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා සිහිනයක් වගේ මහා අන්ධකාරයක් නිසා අපි මේ රැවටිලා බොහෝ දුකක් වින්දනය කරගෙන එනවා. අවිද්‍යාව නැමැති අඳුර නිසා අපි දකිනවා සිහිනයක් ඒක සදාකාලික සිහිනයක් වෙලා ඉවරයි දැන්. මග බොහෝ දුරයි යා යුතු මගත් බොහෝ දුරයි. කෙලවරක් කොහෙදයි කියා අපිට සිතා ගැනීමට නොහැකි. ඒ නිසා අපි මේ ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යාව නිසා අඳුරට වැටිච්ච ස්වභාවයක්. අපි අඳුරේ එහෙ මෙහෙ අතපත ගගා දුක් විඳිනවා ඇරෙන්නට අපිට මේකෙන් නිදහස් වෙන්නට ක්‍රමවේදයක් අපි ගත කරන මේ ලෞකික ජීවිතය තුළ ඇත්තේම නැහැ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ තනිවම සොයාගත් අවබෝධ කරගත්ත ලෝකෝත්තර මාර්ගය අපිට මහා කරුණාවෙන් දේශනාවකට වදාළේ. ඒ ලෝකෝත්තර මාර්ගය අනුගමනය කිරීම තුළින්ම පමණමයි අපිට මේ සසර සම්පූර්ණ දුක නිමා කරමින් පරමාර්ථය තේරුම් අරගෙන ජයගත හැකි වන්නේ. සසර නිමා කරන වැඩපිළිවෙල තමයි බුද්ධ ශාසනය කියන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලු පාප ධර්මයන්ගෙන් වැළකීම සියලු කුසල් දහම් වර්ධනය කර ගැනීම දියුණු කර ගැනීම තුළින් තමන්ගේ මනස පිරිසිදු කරගෙන දමනය කර ගැනීම මේක තමයි බුද්ධ ශාසනය. මනස පිරිසිදු කරගෙන දමනය කරගත්තොත් විතරයි පින්නතුනි අපිට සසර ගමන නිමා කරන්නට පුළුවන් ප්‍රඥාව අවබෝධය ඇති වෙන්නේ. ඒකට විස්මිත ප්‍රඥාවක් අවශ්‍යයි. නිකම් බෑ. විස්මිත ප්‍රඥාව යනු මේ විශ්වයේ යථාර්ථය තේරුම් ගත හැකි නුවණයි. අපිට පේන්නේ මායාවක්. අපිට පේන්නේ මිරිඟුවක්. අපිට පේන්නේ මුලාවක්. ඒ නිසා අපි ඒ මායාව මිරිඟුව මුලාව අපි තේරුම් ගන්නට පුළුවන් විස්මිත සූක්ෂම තීක්ෂණ ප්‍රඥාව අවදි කර ගන්නට ඕන. ඒක හැංගිලා තියෙන. ඒක නැත්තේ නෑ අපි තුලමයි පවතින්නේ. හැබැයි සැඟවයි පවතින්නේ. එය මතු කර ගන්නට ශීල සමාධි ප්‍රඥා කියන මේ ශ්‍රේෂ්ඨ ආර්ය මාර්ගය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාරලා තියෙනවා. ත්‍රිපිටක සූත්‍රාන්ත දේශනා තුල ගැඹුරු ඒ උත්තරීතර දේශනාවද මහා සංඝ රත්නය ඒ වගේම පින්වත් කල්යාණ මිත්‍ර භවතුන් විසින් අද ලෝකයට දායාද කරනවා. අපි ඒ අනුගමනය කරමින් ඒ තුලින් අපේ ජීවිත සකස් කරගෙන වීර්යෙන්
උත්සාහයෙන් ප්‍රඥාවෙන් මේ සංසාර ගමන නිමා කරන්නට කටයුතු සම්පාදනය කරගත යුතුයි. එහෙමනම් අද දින ධර්මානුශාසනාවෙන් අපේ ජීවිතයට ගන්නට තියෙන කරුණු හොඳින් තේරුම් අරගෙන හොඳින් මතක තබාගෙන තමන්ගේ ජීවිතයේ චුතිසිත මේ අවස්ථාවේ අවසානයේ ජීවිතයේ අවසාන කාලය ගත කරන අය චුතිසිත හෝ යහපත් කරගන්න අවම වශයෙන් වැඩ කටයුතු කරගන්න. සෝවාන් වීමට උත්සාහ කරන්න. බැරිමුණු චුතිසිත හරි යහපත් වේවි. ඒ නිසා මරණ ධර්මය ස්මරණය කරන්න, ජීවිතය යථාර්ථයේ තේරුම් ගන්න, ත්‍රිලක්ෂණය වඩන්න, මෛත්‍රිය වඩන්න, ධර්මානුකූලව සිල්වත්ව ගුණවත්ව ජීවත් වෙන්න. ඒ තුලින් කුසල් දහම් වඩාගෙන ප්‍රඥාව වඩන්න, බණ භාවනා දියුණු කරගන්න. ඒ තුලින් තමයි අපිට සතුටුදායක අවසානයක්, සතුටුදායක මරණයක්, සැනසෙලිදායක නැවත උපතක් හෝ නැවත නිමාවන සසරක් අපිට උරුම කරගන්නට හැකිවන්නේ. එහෙමනම් අද දින ධර්මානුශාසනාවේ දායකත්වය හියාරේ නැගෙනහිර මිනුවන් හේන කදුරුගස් හේන යන ලිපිනේ පදිංචි ලියනාරච්චිගේ පියසේන මහත්මයා සහ දාපන දුර්ගේ ප්‍රේමලතා මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් අප වෙත ආරාධනා කරලා මේ දිදුල නාලිකාවේ ධර්ම දේශනාවක් පවත්වන්නට කටයුතු සම්පාදනය කළා. එසේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරමින් අරමුණ වශයෙන් දාපන දුර්ගේ ආර්ලිස් ඊරිවර හේවගේ සුමනාවතී මෞපිය දෙපළට පුණ්‍යානුමෝදනා කිරීම, දාපන දුර්ගේ රංජි මල්ලිස් සොයුරා හා පියාණන් මස්සිනා චන්ද්‍රශ්‍රී මස්සිනා ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, පරලෝ සැපත් ඇසිලින් මෑණියන්ට පින් දීම, රණවිරුවන්ට පින් දීම, දූ දරුවන් හා මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීම, කදුරුගස්සේන ශ්‍රී මහේන්ද්‍රාරාමාධිපති පූජ්‍යපාද හිරිමල් කුඹුරේ සුමන තිස්සනායක ස්වාමින් වහන්සේ සහ විහාරස්ත මහසඟරුවනට සෙත් පැතීම, ගරාවිල ශ්‍රී සුගත විවේකාරාමයේ ආරණ සේනාසනාධිපති පූජ්‍ය කැන්දගොල්ලේ අපේ දයාශීල කල්යාණ මිත්‍ර අපේ සහෝදර ස්වාමින් වහන්සේට එයතුළු විහාරස්ත මහසඟරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ත්‍රිවිධ හමුදාව වෛද්‍ය කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම, ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම, සහභාගී වූ සියලු දෙනාටම සෙත් පැතීම කියන මේ කාරණා එකතු කරගත්ත ඊටාම වටිනා අරමුණු රාශියක් එකතු කරගත්ත සත්පුරුෂ පින්කමක් මේ කලේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවා ජය ගන්න එකම දානය පින්නතුනි ධර්ම දානයයි. එහෙනම් ඒ උත්තරීතර දානය අපි අද සිද්ධ කරගෙන මහා පිනක් අපේ ජීවිතයට අත්පත් කරගත්තා කියලා හද පුරා හිත පුරා සන්තෝෂය ඇති කරගන්න මහත් ආනිසංස ඇති නිවන පිණිස කටයුතු සිදුවන ප්‍රඥා පාරමිතාව ලැබෙන ධර්ම දානය අපි සිදු කරගත්තා. ඒ කුසල ශක්තිය මේ බලාපොරොත්තු වන මේ නම් සඳහන් කළ සියලු ඥාතීන්ට අපේ මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සූපත් වෙත්වා. කෙලවර අජරාම රමා මහ නිවන් සුවයෙන් සැනසෙත්වා කියන කරුණාසිතින් අපි කවුරුත් එකට පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සඳහන් කළ ආකාරයට පිනෙන් බලාපොරොත්තු වන ආශිර්වාදය අපි සිද්ධ කරමු. මේ අත්තන් බලාපොරොත්තු වන ආකාරයට මේ සඳහන් කළ හැමෝටම සියලුම ස්වාමින් වහන්සේලාට, සියලු ජනතාවට, ජනාධිපතිතුමා ඇතුළු සියලුම ආරක්ෂක ඇමතිවරුන්ට, ආරක්ෂක අංශයට, ඒ වගේම වෛද්‍යකාරක මණ්ඩලයට, ඒ වගේම මේ දිදුල නාලිකාවේ ඒ නායක ගෞරව ස්වාමින් වහන්සේ ඇතුළු අනිත් ස්වාමින් වහන්සේලා ඇතුළු සහාය සම්බන්ධිකාරක සියලු මහත්ම මහත්මීන්ටත් මේ සම්බන්ධ වූ සියලු දෙනාටත් අප සැමටත් මේ කුසල ශක්තිය මහත් ආශිර්වාදයක් වේවා. පවතින සියලු අපල කරදර රෝග පීඩා දුරු වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් අභිවර්ධනය වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට, පාරමී පුරා ගන්නට මේ සියලු කුසල ශක්තියින් මහත් ආශිංසනයක්ම වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්‍යක් දෘෂ්ටි කල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඓශ්වර්ය සම්පත් වඩා දියුණු කරගෙන මේ රටත් අපේ ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරත්වා. අපවත් රකිත්වා. දෙවියෝත් පතන බෝධීන්ගෙන් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනාටම මේ කුසල ශක්තිය උතුම් අජරාමර මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු 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 සාදු. සුපින්නතුනි, අප කෙරේ අනුකම්පාවෙන් අපේ ජීවිතාර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීමට උතුම් ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පත්තිය සැලසේවායි අපි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දායකත්වයේ දරුවා සුපින්වත් ඔබ සෑම දිනාගේමත් ධර්ම ශ්‍රවණය කළා වූ සෑම දිනාගේමත් යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා යන පැතුම ඇතිව ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව නිමාවටපත් වෙනවා. තවත් මෙවැනි ධර්ම දේශනාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබ සෑම දිනාටම දලදා සමිඳු පිහිටයි.